And now, live at 8. අයිබෝවන් එක්වන්න අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් at 8 සමගින්. අද පාමුණ මම චන්දන ජයසිංහ. මම වින්ද්‍යා මාර්මගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පොත් සිරස්තල. තර්ක විතර්ක මැද 20 ගැන විවාදය අවසන් වේ. 20 තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මතයි. මුළු පැමිණීම 213යි. පක්ෂව 156යි. විරුද්ධව 65යි. 65යි. දෙවැනි කියවීම සම්මතයි කියලා මම සඳහන් කරනවා. 14 වැනි කොවිඩ් මරණයත් වාර්තා වේ. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2500 ඉක්මවයි. අවදානම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 6කට නිරෝධහයන ඇඳරි නීතිය. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට ගිය අයට හමුදාපතිගෙන් දැනුම් දීමක්. පසුගිය දින 7 තුල පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණ පැමිණලා තිබෙනවා නම් ඔබ මේ දක්වා නිරෝධායනට යොමු කරලා නැත්නම් නිරෝධායන වී හෝ ළඟමැති මහජන සෞඛ්‍ය පරීක්ෂකයාට මේ බව දැනුම් දීලා PCR පරීක්ෂණයක් කර ගැනීමට කටයුතු සලසා ගන්නා ලෙස කාරණයක ඉල්ලා සිටිනු ලබනවා. සහරන්ගේ බිරිඳ පළමු වරට පාස්කු කොමිසමට. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකට වැඩි බහුතරයකින් අද පස්වරුවේ සම්මත වුණා. අද පෙරවරු 10ට විවාදය ආරම්භ වූ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාද අද පාර්ලිමේන්තුවට පැමිණියා. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත රැගෙන එනු ලැබුවේ බන්ධනාගාර බස් රථයකින්. සෞඛ්‍යාරක්ෂිත ඇඳුමකින් සැරසී සිටි මන්ත්‍රීවරයාගේ ශරීර උෂ්ණත්වය මැනබැලීමෙන් අනතුරුවයි පාර්ලිමේන්තුව තුළට ඔහු රැගෙන එනු ලැබුවේ. මන්ත්‍රීවරයා මීට පෙර විපක්ෂයේ පළමු පෙළ අසුන් ගත්තද අද දිනේ විපක්ෂයේ 4 වන පෙළියේ අංක 78 දරන විශේෂ අසුනක්ද ඔහු වෙනුවෙන් වෙන් කර තිබූ බව අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළා. මේ අතර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනේ ආරම්භ කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් දැක්වීමෙන්. අද මේ මොහොතේ රටේ යහපත උදෙසා නම් මොකක්ද සිදුවිය යුත්තේ? අපි විශ්වාස කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිර්මාණය කරන්නට ඕන. ඒ වගේම නව සෞඛ්‍ය පනතක් ගේන්න, නව නිරෝධායන පනතක් ගේන්නට ඕන. ත්‍රස්තවාදී ක්‍රියාවන් වල යෙදෙන ඒ ඔප්පුණු කණ්ඩායම් වලට මරණීය දඬුවම් ගේන්නට ඕන. කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන ඒ කුඩු කණ්ඩායම් වලට මරණීය දඬුවම් ගේන්නට ඕන. මෙන්න ජාතික න්‍යාය පත්‍රයේ ඉහළින්ම තියෙන්නට ඕන දේවල්. ඔබතුමා කිව්වා මරණීය දණ්ඩනය ගේන්න කියලා. ඒ ඔබතුමාගේ පෞද්ගලික අදහසද ඔබතුමාගේ පක්ෂයේ අදහසද? ලංකා පක්ෂයේ අදහස මරණීය දණ්ඩනය ගේන්න ඕන කියන එක. පෞද්ගලික අදහස් නෑනේ අපේ. ඔබතුමාලගේ පාර්ශ්වය තමයි පෞද්ගලික අදහස් දෙන්නේ. මරණීය දණ්ඩනය ගේන්න කමන්නේ. පක්ෂ අදහස්. ඔබතුමාලගේ පක්ෂයේ සියලුම දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මරණීය දණ්ඩනය ගේන්න එපා කියලා. ඒක අපි සඳහන් කරලා තියාගන්න. හොඳයි පක්ෂය හරි. මම දන්නේ ගරු අධිකරණ ඇමතිතුමා විරුද්ධද කියලා. ත්‍රස්තවාදයට විරුද්ධව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනකොට මේ රටේ අධිකරණ ඇමතිතුමා විරුද්ධද? මම විශේෂයෙන් මතු කරන්නට යන්නේ මේ කෙටි කාලීන කරුණු කාරණා නොමැතිව. ඇයි 19 තුලින් ස්ථාපනය කරපු ඒ යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා අවශ්‍ය ප්‍රතිපාදන ඇයි මේව ප්‍රතික්ෂේප කරන්නේ? ඇයි මේවට බය? ගරු විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අපෙන් ඇහුවා 19ට ඇයි කියලා කොච්චර බය? දැන් 19 වන සංශෝධනය ක්‍රියාත්මක වුණා අවුරුදු 4ක විතර කාලයක් තුල. අපි ආපසු හැරිලා ඒ අත්දැකීම තක්සේරු කරමු. අවංකව අපේ හෘද සාක්ෂියට අනුකූලව අපිට පුළුවන් ද සෑහීමට පත්වන්න. 17ට ප්‍රතිපක්ෂ 18ත් නිර්මාතෘවරයෙක් හැටියට කටයුතු කරපු ඊට මුළුමනින්ම පරස්පර ඒ වගේම 19 වෙනි සංශෝධනයට අතෝසෝපු දැන් 20 වෙනි සංශෝධනයේ සාධාරණත්වය පිළිබඳව කරුණු ගෙන හැරපෑ ගරු ජී.එල්.පිරි සමාජතුමාගෙන් පසුව කතා කරන්න ලැබීම බොහොම 19 වෙනි සංශෝධනය පරීක්ෂාවට භාජනය කරේ ගරු කතානායකතුමනි අසාර්ථකම නායක දෙන්නෙක් යටතේ. නිසා 19 වෙනි සංශෝධනය සාර්ථක වගකීම් සහිත ජනතාවට වගකීන නායකයන් යටතේ පරීක්ෂාවට භාජනය වුණේ නේ. හැබැයි මම අනුර කුමාර දිසානායක මැතිතුමාට මතක් කරනවා මෛත්‍රී රනිල් ආණ්ඩුව කියන එකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන. ඇයි ඒක හැලුනේ? ඒක මෛත්‍රී රනිල් අනුර කුමාර දිසානායක එකතු වෙලා හදපු ආණ්ඩුව. යහපාලන ආණ්ඩුවේ උප්පත්තියේ සදාදරණය
සදාදරණීය පියවරු තිදෙන. ඒ සදාදරණීය පියවරු තිදෙනාගේ තව පියවරු දෙන්නෙක්ක පාවදීලා ඉතුරු පියා අතහෝද ගන්න හදනවා. මෙතන ඉන්න මැති ඇමතිවරු කියන්න ලැජ්ජයි 17ට ඡන්දෙ දුන්නා, 18ට ඡන්දෙ දුන්නා, 19ට ඡන්දෙ දුන්නා, 20ට ඡන්දෙ දෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරු කී දෙනෙක් තමන්ගේ හදවතට එකඟව මේකට ඡන්දෙ දෙනවද? මහානෝ විමල් වීරවංශ ඇමතුමාගෙන් අතිකරු ජනාධිපතිතුමා ඊයේ අපි කණ්ඩායමකට ආරාධනා කරා. එතුමා ඒ සාකච්ඡාවේදී අපිට පොරොන්දු වුණා, සහතික වුණා නවාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ සභාවට ගේනවා. ඒකේ ද්විත්ව රටවැසි බාධකය අනිවාර්යෙන් ඇතුළත් කරනවා. ඒ නිසා එතුමා අපෙන් ඉල්ලීමක් කරා මේ අවස්ථාවේ මේ ගැන මේ විවාදය මේ බෙදීම ඇති කරගන්න එපා කියලා. සිංහෙක් විදිහට තමයි පෞගේ සතිය ගත කරේ. ඒ නිසා විශේෂයෙන්ම ඒ බලු කේන්ද්‍රයෙන් පස්සේ කතා කරන්න ලැබීම සතුටුයි. මේ ඇමරිකානු කොඩියට යටත් මෙන්න මේ ඇමරිකානු කොඩියට යටත් ඒ දියුරුමට යටත් පිරිසක් මේ සභාවට එන එක වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ. මේ මොකද මාව පෙන්වන්න නැත්තේ? මොකද බයද මේ කොඩියට? ඇයි මේ මාව පෙන්වන්න නැත්තේ? හරි බොහොම පැහැදිලි, බොහොම ස්තුතියි. හෙට අනිද්දා වෙනකොට කරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව ඇතුළට මෙන්න මේම වෙනුව තිනුත් වෙන්න පුළුවන්. මෙන්න මේම වෙනුව තිනුත් වෙන්න පුළුවන්. එක එක වගේ වෙන පෙනුම් තිනුම් වෙන්න පුළුවන්. මොකද මේක ඇතුළට නොඑක් විකෘතියුම් වෙනවා. මේකට චීන වෙනවා. මේකට ඇමරිකන් කාර්ය වෙනවා. මොකද මේ ද්විත්ව පුරවැසිභාවය අද දීලා තියෙන්නේ. ද්විත්ව පුරවැසිභාවය දීලා තියෙන නිසා අපේ රටේ සිංහල මුස්ලිම් ද්‍රවිඩ කවුරුවවත් අපි එක වගේ. මේ පාර්ලිමේන්තුව රැගෙන නොයා යුතු දේවල් තියෙනවා. ඒ නිසා අපි බොහොම වගකීමකින් කියනවා විපක්ෂයේ മന്ത്രിතුමාට මේ පාර්ලිමේන්තුව මේ තත්ත්වයට පාච්චල් කරන්න ලෑස්ති වෙන්න එපා. හැබැයි විවාදය මේ වගේ තුට්ටු දෙකේ තත්ත්වයට පත් කරන්න එපා කියලා ඔබතුමා මේ සම්බන්ධයෙන් නියෝගයක් දෙන්න ඔබතුමා. අර නියෝජ්‍ය කතානායකතුමනි මේ මගේ මාස්ක් එකක්. ගරු කතානායකතුමනි මිනිසුන්ගේ ප්‍රතිපත්තියක් තියෙනවනේ දේශපාලනය තුළ. 14 ඡන්ද දීලා 18 ඡන්ද දීලා 19 ඡන්ද දීලා 20 ඡන්ද දීලා ලැජ්ජයි තුච්චයි. අධිකරණ ඇමතුමාට උත්තර දෙන්න තියෙනවා. දැන් විපක්ෂ කාලේ ඉවරයි දැන්. විනාඩි ගානක්. එතුමාට මේ උත්තර දෙන්න යම ඉතින් ඔක්කොම මේක හරි අසාධාරණයි. මේක හරි අසාධාරණයි. මේ අපේ වෙලාව. එතුමා ඉවර කරා. මෙහෙම ඉඩ දෙන්න බෑ. කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ. කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ පාර්ලිමේන්තුව ඇතුලේ. මේ කරුජාසිරි කතානායක. කරුජාසිරි කාලේ එක වෙනන්න පුළුවන්. දැන් කරුගේ කාලේ ගිහිල්ලා. ඒ කරුජාසිරි කාලේ. කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන කරුජාසිරි කාලේ. ගරු කතානායකතුමනි ඇමතුමාට වෙලාව ලබා දෙන්න ඉතාමත් ගෞරවය දෙනවා. විධායකයේ ශක්තිමත් කිරීම රට සංවර්ධනය කිරීම සඳහා ඉතාමත්ම වැදගත්. ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආකාරය හා අධිකරණයේ ජනමතයට කන් දොයිප ආකාරයට තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. අපි ව්‍යවස්ථා සංශෝධනය ගෙනවා ආවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව. එය ගසට් කළාම ජනතාවගෙන් අදහස් විමසුවා. ජනතාව අධිකරණයට ඉදිරියට ගියා. එකී තීන්දුව අපි වෙනස්කම් කළා. එකී කරුණු සලකා පිළිගෙන කටයුතු කර තිබෙනවා. එසේ ජනතා මතයට කන් දීලා වැඩ කළාම සමහර මන්ත්‍රීවරු පදනම් විරහිත ලෙස දැනටමත් විසඳුම් ලබා දී ඇති කරුණු පිළිබඳව නොයෙක් විවේචන එල්ල කළා. ජාතික තෞහිද් ජමාත් නායක සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමක් විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට ලැබුණු ඇඟවීම පිළිබඳව එවකට සිටි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් රටපුරා විසිරී සිටින කිසිදු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකුට යොමු කර නොමැති බව ඊයේ අනාවරණය වුණා. ඔහු ඊයේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්න අවස්ථාවේදී මේ අතර අද සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කෝ කොමිසම හමුවට රැගෙන ආවා. ජාතික තෞහිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව සාක්ෂි ලබා ගන්නේද නැද්ද යන තීරණය හෙට උදෑසන දැනුම් දීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇයව අද දින පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට රැගෙන ආවා. ඇය සාක්ෂිකාරියක ලෙස කොමිෂන් සභාව හමුවට පැමිණියත් අද දින ඇයගෙන් සාක්ෂි ලබා ගැනීමක් සිදු වූයේ නැහැ. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීප දෙනෙකුද කොමිෂන් සභාව හමුවට පැමිණ සිටියා. හාදියාගෙන් සාක්ෂි ලබා ගන්නේද නැද්ද යන පිළිබඳව කොමිෂන් සභාව සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර රහසිගත සාකච්ඡාවක්ද පැවැත්වුණා. කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේ ඇයගෙන් සාක්ෂි ලබා ගැනීම ඉදිරි නඩු කටයුතු වලට බාධාවක් විය හැකි බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙන්වා දී ඇති බවයි. ඒ අනුව ඇයගෙන් සාක්ෂි ලබා ගන්නේද නැද්ද යන පිළිබඳව තීරණය හෙට දින දැනුම් දීමට නියමිතයි. මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ 25 වෙනි දිනටත් සාක්ෂි ලබා දුන්නා.
එහිදී ඔහු සඳහන් කළේ සහරාන් ඇතුළු පිරිස මෙරට තුළ ප්‍රහාරයක් දියත් කිරීමට හැකි බව තමන් 2019 මාර්තු මාස 26 වන විටත් දැනගෙන සිටි බවයි. මෙහිදී මීට පෙර ජනාධිපති කොමිසම් සභාව ලබාගත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්ෂි ඇසුරෙන් කොමිසම් සභාව ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළා. මේ කොමිසමට ආපු එක් නිලධාරියෙකු කිව්වා 2019 අප්‍රේල් 4 වෙනිදා විදේශ බුද්ධ්‍යංශයක් මගින් ලැබුණු ප්‍රහාරයක් එල්ලවන බවට වන බුද්ධි තොරතුරු ගැන. පාස්කු ප්‍රහාරය එල්ලවන තෙක් ඔවුන් දැනුවත් කළ නොතිබුණු බව. ඒ ඇයි? ස්වාමීනි, මාධ්‍ය හමුවේ ඊට පිළිතුරු ලබා දිය නොහැකියි. ඒ තොරතුර ලැබෙන අවස්ථාව වන විට සහරාන් සිටියේ කුමන ස්ථානයකද යන දැනගෙන හිටියද? ස්වාමීනි, 2019 ජනවාරි 20 වෙනිදා තෙක් ඔහු මාවනැල්ල ප්‍රදේශයේ සිටි බවට තොරතුරු ලැබුණා. නමුත් අප්‍රේල් 4 වෙනිදා වෙනකොට ඔහු සිටියේ කොහෙද කියලා තොරතුරු ලැබුණේ නැහැ. එහෙනම් රට පුරා ඉන්න බුද්ධි නිලධාරීන් දැනුවත් කරලා ඔවුන්ට සහරාන්ගේ ඡායාරූපයක් ලබා දෙන්න තිබුණානේ. 2019 මාර්තු මාසයේ තිබුණු බුද්ධි රැස්වීමේදී අපිට තොරතුරු ලැබුණා සහරාන් ඉන්දියාවට ගියා කියලා. යුද හමුදා බුද්ධ්‍යංශය තමයි මේ තොරතුරු ගෙනාවේ. 2019 මාර්තු 26 වෙනිදා මම ඉන්දියාවේ තොරතුරු කරුවනුත් ගෙන්වලා මේ ගැන ඇහුවා. රට පුරා ඉන්න රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂවරු සහ ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන්නා සහරාන් ඇතුළු පිරිස යම් කිසි ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ හැකියි කියලා. ඔබ අවස්ථා ගණනාවකදීම සඳහන් කරලා තියෙනවා ඔබ විනයගරුක නිලධාරියෙක් කියලා. එහෙනම් වෙනත් නිලධාරීන්ගෙන් ලැබුණු දුරකථන ඇමතුම් පටිගත කළේ ඇයි ජයවර්ධන මහත්තයෝ? දැන් කියනවා මම ආපු වාර්තාවල ඉස්පිලි පාපිලි නෑලු. මොන්ටිසෝරිය වාර්තා වගේලු. මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයාගේ පුතෙක් වගේ හිටියේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නෙවෙයි. මිනිසුන්ට බලය නැති වෙනකොට මම ඒ අයගේ පුතා කරනවා. ඒකෙන් දැන් මාව මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පුත්‍රයා කරලා තියෙන්නේ. මාව කාලයක් ගෝඨාභය මහත්තයාගේ පුතෙක් කළා. කාලයක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පුතෙක් කළා. මට ඕනේ බලවත් තාත්තා කෙනෙක්. ඒත් දැන් මාව අවජාතක වෙලා. ඒ මන් දේශපාලනයට යටත් නොවුණු නිසා මම රෙකෝඩ් කරපු එකට අනුව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂට විනයක් නෑ තමයි. හැබැයි මට එහෙම කරන්න වෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ කියන තනතුරේ සහ ආයතනයේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා. ඉන් අනතුරුව නිලන්ත ජයවර්ධන මහතා කොමිසමෙන් කළ ඉල්ලීමක් අනුව ඔහුගෙන් කරනු සාක්ෂි විමසීම මාධ්‍යට විවෘත වූයේ නැහැ. මේ අතර පාස්කු ප්‍රහාරය එල්ලවීමට ප්‍රධාන හේතුව පැවති ක්‍රමයේ පැහැදිලි බිඳවැටීමක් බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ 13 වෙනි දිනටත් සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඔහු මෙතෙක් ජනපති කොමිසම වෙත ලබා දී ඇති සාක්ෂි සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීමට අනිකුත් පාර්ශව නියෝජනය කරන නීතිඥවරුන්ට ඊයේ අවස්ථාව හිමි වුණා. අප්‍රේල් 18 19 20 ඔබට නිලන්ත ජයවර්ධන මහතා සියලු වාර්තා එවුවා නේද? පාස්කු ප්‍රහාරය වෙනකම්ම? ඒක මම පිළිගන්නවා. නමුත් ඒ තොරතුරු වල නිශ්චිත බවක් තිබුණේ නැහැ. ඔබ පොලිස්පති ධුරය ඔබේ පෞද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට භාවිතා කළා මිස නීතිය හා සාමය රැකීමට භාවිතා කළේ නැහැ කියලා මම යෝජනා කරනවා. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. පොලිස්පති තනතුර මම එහෙම භාවිතා කළා නම් හද මෙහෙම වෙන්නේ නැහැ. මම පස්සේ දොරෙන් ආපු කෙනෙක් නෙමෙයි. මට මොන ඉරණම ලබා දුන්නත් මට කියන්න තියෙන්නේ මට පුළුවන් උපරිමයෙන් මම කළා. පාස්කු ප්‍රහාරය සාමූහික ප්‍රයත්නයක අසමත් වීමක්. It's a system failure. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යලිත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර එහිදී අතිඋතුම් මැල්කම් කාදින රංජිත් පිළිපාරන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවා. කොවිඩ් ආසාදිත 14 වන මරණය අද වාර්තා වුණා. ඒ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත කාන්තාවක් මිය යාමත් සමගයි. මේ අතර අදත් කොවිඩ්-19 රෝගීන් 50 දෙනෙකු වාර්තා වුණු අතර මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ් පාස් සහ කොටහේන පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇදහිලි නීතිය ක්‍රියාත්මක කෙරුණා. මෙරටින් වාර්තා වූ 14 වන කොවිඩ් ආසාදිත මරණය අද වාර්තා වුණේ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය යාමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ එලෙස මිය ගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බවයි. පසුගිය 17 වන දින කුලියාපිටිය රෝහලින් IDH රෝහල වෙත මාරු කර එවා ඇති මෙම කාන්තාව දියවැඩියාව, වකුගඩු ආශ්‍රිත රෝග, අක්මා දුර්වලතාවයක් ඇත් නිධන්ගත රෝග කිහිපයකින් පෙළී ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළා. ඔහු පැවසුවේ එම නිධන්ගත රෝගයන්හි සංකුලතා හේතුවෙන් මෙම කාන්තාව මිය ගොස් ඇති බවයි. කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමත් සමග පෑලීගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දැමීමට ඊයේ පියවර ගැනුණා. එම අවස්ථාවේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සිටි වෙළෙන්දන් පාරිභෝගිකයන් ඇතුළු 1189 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කර තිබෙනවා.
ඒ අතර සිටි කිහිප දෙනෙකුම උණරෝගී තත්ත්වයෙන් පෙළීම හේතුවෙන් ඔවුන් රෝහල්ගත කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. සෙසු පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. දින දෙකකට කලින් අපි PCR පරීක්ෂණයක් කරා 105 දෙනෙක්ගේ සැක හිතලා 49ක් කොරෝනා වෛරසයකට ආරංචි වුණා උදේ 9ට විතර. මේ තොගවල සලන්නේ උදේ පාන්දර 2ට වෙලදාම ව්‍යාපාර පටන් ගත්තාම උදේ 7-8 වෙනකොට තොගවල දාම ඉවරයි. 105ක් වගේ තමයි රැඳෙන්නේ ඊට පස්සේ. ඒ 105ක ප්‍රමාණය මෙතන සමාජයට අහු වෙන්නේ නැති 95 පිටත් වෙලා ඉවරයි. පාන්දර කට්ටිය ගොඩාක් ඉන්නේ මේක වැඩ කරන සේවකයෝ. මේ අතර පෑලීගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ 6 දෙනෙකු අදත් COVID-19 රෝගීන් ලෙස හඳුනා ගැනුණා. ඊයේ දිනේදී විශේෂයෙන්ම මෙම මාළු වෙළඳ සංකීර්ණය සමගින් ලැබුණු ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වශයෙන් 800කට අධික සංඛ්‍යාවක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ඒත් එක්කම තවත් ඊට 800ක් හෝ ඊට වැඩි ගාණක් ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ඒ ආසාදිතයට පත් වූ අයවලුන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගත්තත් විවිධ ප්‍රදේශවලින් මෙම වෙළඳ සංකීර්ණය වෙත මාළු ලබා දීම සහ ඉන් රැගෙන යාමට බොහෝ අයවලුන් පැමිණෙන්නේ නැති ඔබ යම්කිසි ආකාරයකින් පසුගිය දින 7 තුල පෑලියගොඩ මෙම මාළු වෙළඳ සංකීර්ණ පැමිණලා තිබෙනවා නම් ඔබ මේ දක්වා නිරෝධායනයට යොමු කරලා නැත්නම් ඔබගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා ඔබ නිරෝධායනයේ වී හෝ එසේ නොමැතිනම් ඔබගේ ළඟමැති මහජන සෞඛ්‍ය පරීක්ෂකයාට මේ බව දැනුම් දීලා ඔබගේ PCR පරීක්ෂණයක් කර ගැනීමට කටයුතු සලසා ගන්නා ලෙස COVID-19 වෛරසය නොයෙක් පෘෂ්ඨයන් තුල එක්තරා කාලයක් සජීවව පවතින්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ පිළිබඳව තොරතුරු හොයාගෙන තියෙනවා. ඒ විදිහටම අපි දැක්කා වුහාන් ප්‍රාන්තයේ ආරම්භයේදී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළඳසැලක් ආශ්‍රිතව. ඒ නිසා මේ අවස්ථාවේ අපි හරියටම නිශ්චිතවම කියන්න දන්නේ නැහැ මාළුන්ගේ පෘෂ්ඨය නැත්නම් මාළුන්ගේ ගැට සමහර වෙලට මේ වෛරසය තැවරිලා තියෙනවා නම් ආසාදිතයෙකුගෙන් ඒ කොයිතරම් දුරකට තවත් කෙනෙකුට ව්‍යාප්ත වීමට බලපානවද. නමුත් ඒ නිසා මාළු අනුභවයෙන් වැළකී සිටීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. නිසි සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරනවා නම් ඒ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. පෑලියගොඩ මාළු වෙළඳසැලේ මාළු රැගෙන ආ වෙළෙන්දෙකුට COVID-19 ආසාදනය වීම හේතුවෙන් අද දහවල් දෙහිවල පොදු වෙළඳසැල తాවකාලිකව වසා දැමුණා. මම මේ ස්ථානයට ළඟා වෙලා ඔයා බැලුවා මේ මාළු රැගෙන ඇවිත් තියෙන කොහෙද කියලා. ඒක පෑලියගොඩ ප්‍රදේශයෙන් ආපු කෙනෙක්. මෙතනදී කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා. ඒ බව කළුබෝල රෝහලින් අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව වහාම දහවල් 12 සිට මෙම පොදු වෙළඳසැල සංකීර්ණයේ සියලුම වෙළඳ ව්‍යාපාරික මහතුන් දැනුවත් කොට ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කර වසා දැමීමට කටයුතු කරා. පවතින තත්ත්වයේ මත කහවත්ත මාළු වෙළඳ මධ්‍යස්ථානයේද తాවකාලිකව වසා දැමීමට ගොඩකවැල ප්‍රාදේශීය සභාව පියවර ගත්තා. කහවත්ත මාළු වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳුන් කිහිප දෙනෙකු මාළු මිලදීගෙන ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයෙන් වන අතර ආරක්ෂිත පියවරක් ලෙසයි මෙලෙස මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානය වසා ඇත්තේ. අදාළ වෙළඳුන් නිරෝධායනයට ලක් කිරීමටද පියවරගෙන තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මාළු රැගෙන ආ කුඩාවැල්ල දිහිවරවරායේ දිහිවරින් සහ ලොරි රථ රියදුරන් අද PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. මේට හේතුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග කුඩාවැල දීර්ඝවරායේ ව්‍යාපාරිකයන් ඔවුන් හා ගැටීමට ඉඩක් තියෙනවා. ඉතින් අපි මේ ප්‍රදේශයේ සහ දීර්ඝ වරායේ ආරක්ෂාව වෙනුවෙන් අද දින අහඹ PCR පරීක්ෂණ සිදු කරලා මේ ප්‍රදේශයේ රෝගීන් තත්ත්වය පිළිබඳව නිගමනයක් ලබා ගන්න තමයි අපේ අදහස. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ කඩවත ප්‍රදේශයේ මාළු වෙළඳසැලක සේවය කරන 8 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට ඊයේ හඳුනා ගැනුණා. ඉන් එක් අයෙකු පදිංචිව සිටින අම්බලන්ගොඩ පල්ලියගොඩවත්ත ප්‍රදේශයේ ඔහුගේ බිරිඳ සහ දරුවන් 8 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. මේ අතර කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා කිහිපයකින් අද දිනේ COVID-19 රෝගීන් 22 දෙනෙකු වාර්තා වුණා. මේ වන විට එම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේටම නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වුවද එහි සේවා කටයුතු අද දිනේත් සිදු කෙරුණා. මිනුවන්ගොඩ COVID-19 පොකුරෙන් ආසාදනය වූ රෝගීන් 186 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. මිනිසුන් ගැවසෙන ප්‍රදේශවල කොවිඩ් ආසාදනයේ පැතිරෙන්න බරපතල හැකියාවක් තියෙන බව ඔබට තහවුරු වෙනවා. මේ ව්‍යසනය පොකුරු නිර්මාණය වීම මේ දවස්වල තරමක් වැඩි වෙන නිසා අපි දැඩිව හිතට අරගෙන කටයුතු කරන්න ඕන කාරණයක්. මේ විදිහට සමාජයෙන් නිර්මාණය වෙන පොකුරු ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගත්තොත් අපිට අහන්න පුළුවන් ඒ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රකාශයට පත් කරાવી
මේ රෝගය සමාජගත වී ඇති බව. මේ දවස්වල කොළඹ ගම්පහ ආශ්‍රිතව යම් යම් ප්‍රදේශ නිරෝධායන ඇඳිරි නීතියට ලක් වෙලා. ඒක ඔබේ ගමට එන්න ඉඩ තියෙනවා. ඒක හෙට අනිද්දා වෙනකොට වෙන එක වළක්වා ගන්නේ ඔබම තමයි. ඒ නිසා මේ රෝගේ රට පුරා යන එක වළක්වා ගන්න පුළුවන් මේ ඔබට හැමදාමත් කියලා දීපු මුඛ ආවරණය අත්සේදීම දුරස්ථභාවය කියන කාරණා පිළිපැදීමෙන් පමණයි. ඔබ මුඛ ආවරණයක් දමන්නේ නැත්නම් ඔබ සමාජ විරෝධී පුද්ගලයෙක් විදිහට හැඳින්වුවට වැරද්දක් නැහැ. හැබැයි ඔබ මුඛ ආවරණය දමන්නට ඕනේ නාහේ උඩ ඉඳන් නිකර දක්වා නිවැරදිව ආවරණය වෙන්න. ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමෙන්ඩල් සහ ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණා. ඊට අමතරව අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටහේන පොලිස් වසමටද නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය පියවර ගත්තේ. මාළු වෙළඳ සංකීර්ණයේ සොයාගත් ආසාදිතයන් සහ විශේෂයෙන්ම ආශ්‍රිතයන් වශයෙන් සොයාගත් සියලු දෙනා ගැනම සලකලා බලලා මේක විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අවදානමකට ඇතිවීමට ලක්වීමට ඇති බැවින් නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්නට ක්‍රියා කරනු ලැබුවේ. ඔබ මේ නිරෝධායන කාල සීමාවේදී වෙනස් ස්ථානවලට ගමන් කිරීමට උත්සාහ කරොත් මේ නිරෝධායන ඇඳිරි නීතිය යොදවා ඇති හෝ හුදකලා කිරීමෙන් වැඩක් වෙන්නේ නැති වෙන්න අවස්ථාවක් තිබෙනවා. හුදෙක්ම පොදු මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ යොදවා ඇති බැවින් අපි ඔබ සියලු දෙනාගෙන්ම හිතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා මෙයට අනුගත වෙමින් නිරෝධායන හෝ නිවෙස් වලට වී රැඳී සිටින ලෙස. මේ අතර යුද හමුදා මූලස්ථානයේ ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම කොළඹට ඇතුළු වන පුද්ගලයන්ගේ අහඹු ලෙස උෂ්ණත්වය මැනබැලීමට කටයුතු කළා. අද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ රාජගිරිය ආශ්‍රිත ප්‍රදේශයේ. මේ තරප නැවතත් පාර්ලිමේන්තුව වෙත අවධානය යොමු කිරීමට සූදානම් වෙනවා. ද්විත්ව පුරවැසි භාවය පිළිබඳව විපක්ෂයෙන් කතානායකවරයාගෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. ඒ ඡන්ද විමසීම මේ මොහොතේ පැවැත්වෙනවා. අප ඒ වෙතයි මේ මොහොතේදී සජීවී ලෙසින් යොමු වන්නේ. දැන් ඉඳගන්න. දැන් ඉඳගන්න. නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වෙන්න. කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න මන්ත්‍රීතුමාලා ඉඳගන්න. හද්දක. ඉඳගන්න. ඉඳගන්න. නිශ්ශබ්ද වෙලා ඉඳගන්න කියන්න. ඉඳගන්න. ඉඳගන්න. නිශ්ශබ්ද වෙලා ඉඳගන්න. විරුද්ධයි. ඔව්. ඉඳගන්න. ඉඳගන්න. සරත් ෆොන්සේක මන්ත්‍රීතුමා විරුද්ධයි. හරි. තව කාටද දෙන්න බැරි වුණේ? අන්න චන්සේන මන්ත්‍රීතුමාට දෙන්න බැරි වෙලා තියෙනවා. කවුද? රහුමාන් මන්ත්‍රීතුමා ඡන්දය දෙන්නේ පක්ෂවද විපක්ෂවද? දාලා ඉවරයි ඡන්දේ. No. Yes. චන්සේ නැමතුමා චන්දසේ නැමතුමාගේ අහගෙන ඉන්නේ. චන්සේ නැමතුමාගේ පක්ෂයි චන්සේ නැමතුමාගේ අහගෙන ඉන්න පක්ෂවද විපක්ෂවද කියලා. මේ කෑ ගහනවනේ. කෑ ගහන්න එපා. පක්ෂයි පක්ෂයි සම්බන්ධන් මන්ත්‍රී
சட்டு தர்மினே முதல் சட்டு தர்மினே ஆதரவா எதிர்ப்பு 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 இல்லை 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 අපට ඇහෙන්න නෑ බෑට ඉඳගන්න இல்லை இல்லை ඉල්ලයි ඉල්ලයි හරි අය කාටද දෙන්න බෑ අලි අනුකල් අලි සබ්බි අලි සබ්‍රි ඇමතුමා අක්ෂයි පක්ෂයි හරි අර මන්ත්‍රීතුමාගෙන් ජයන්ත වීරසිංහ මන්ත්‍රීතුමා ජයන්ත වීරසිංහ මන්ත්‍රීතුමා පක්ෂයි පක්ෂයි මර්ජාන් පලිල් හලිල් මන්ත්‍රීතුමා මර්ජාන් පලිල් හර්ජාන් හලිල් පක්ෂයි 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 Honorable Radhakrishnan sir. රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීතුමා Chandu Dhamma. පක්ෂයි වැඩ කරාද No. ඔව් මන්ත්‍රීතුමා පියල් නිශාන්ත මන්ත්‍රීතුමා පක්ෂයි තව ඉන්නවද මෙන්න කවුද තියෙනවද? ඔව් සහන් සරත් දැම්මන් ජීඑල් පිරිසමතුමා පක්ෂයි ජීඑල් පිරිසමතුමා පක්ෂයි ඔව් මං ලියාගත්තා. හා GLP. හරි සටහන් කරගත්තා. Yes. නේද? GLP සම්තුමා අය කවුද? තව රිෂාඩ් බදුදේ. හා රිෂාඩ් බදුදේ. ඔව් රිෂාඩ් ඇමතුමා இல்லை පක්ෂයි இல்லை ඉල්ලයි ඉල්ලයි හරි. තව ඉන්නවද? චෙක් කරන්න ඕනේ සරත් කන්සෙප්ට්. ඔයා ලියාගත්තද මේ සීට් නම්බර්? සීට් නම්බර් සොයන්න ඕනේ. ඔව් පොඩක් බලන්න. ද්විත්ව පුරවැසි භාවයට අදාළ 17 වන වගන්තිය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි ඡන්ද විමසීමයි ආකාරයෙන් පැවැත්වීම තිබුණේ. අප දුටු ආකාරයෙන් විශේෂයෙන්ම ඒ ඡන්ද විමසීමත් වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන ආකාරයක් තමයි අපට නිරීක්ෂණය වුණේ. අප සූදානම් මේ පිළිබඳව නිල සවිස්තර වාර්තා සමගින් ඔබ නැවත මුණගැසෙන්නට දැන් සූදානම් විරාමයක් වෙත යමු වන්නට. අනුග්‍රහය දිවි උදාන සංවර්ධන ණය යෝජනා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. ඡන්ද විමසීමට පක්ෂව ඡන්ද 156ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. ඒ අනුව 3/2 බහුතර බලයකින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු 8 දෙනෙකු සංශෝධනයට පක්ෂව ඡන්දය දීම කැපී පෙනුණා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධන සහිතව 3/2 බහුතර බලයකින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පක්ෂව 156යි විරුද්ධව 65යි. යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තමිල් මක්කල් විදුදලේ පුලිකල්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජාතික කොංග්‍රසයේ මන්ත්‍රීවරයාද ඡන්දය ප්‍රකාශ කළා. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඊළඟේ තමිල් අරසු කච්චිය ඇතුළු පක්ෂ කිහිපයක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට විරුද්ධවයි. මේ අතර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද ආණ්ඩු පක්ෂය හා එක්ව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමද කැපී පෙනුණා. ජාතික සමගි පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ, එම පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහමාන්, මුස්ලිම් කොංග්‍රසයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී අහමඩ් නසීර්ද, එම්.එස්. තෞෆීක්, අලි සබ්රි රහීම්, එම්.එච්. හාරිස්, ෆයිසාල් කාසිම් සහ අරවින්ද් කුමාර්ද 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ආකාරය දක්නට ලැබුණා.
මේ අතර අද පාර්ලිමේන්තුවේ පැවති තත්ත්වය පිළිබඳව තවත් තොරතුරු ගෙනීමට අප මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා අපගේ මාණ්ඩලික වාර්තාකරු ප්‍රගීත් පෙරේරා. ප්‍රගීත්. ඔව් චන්දන අද දිනේ ඡන්දය විමසීම ආරම්භ වීමට පෙර දවසේ විවාද යන අතරතුර සියලු දෙනා වගේ පාර්ලිමේන්තුවේ කතා බහ කරේ කවුද විපක්ෂයේ පැත්තෙන් ආණ්ඩුවට ඡන්දය දෙන්නේ කියන කාරණාව. එහෙත් කිසිම මන්ත්‍රීවරයෙක් Taman පිළිබඳව අදහසක් පළ කළේ නැහැ. විශේෂයෙන් මේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්වත් ඒ පිළිබඳව අදහස් පළ කළේ නැහැ. කෙසේ වෙතත් නිහඬයාව බිඳමින් විවාදයේ අතරතුර විවාදයේ අවසන් අධීරයේදී නසීර් අහමඩ් මන්ත්‍රීවරයා වේගවත් කතාවක් කරමින් ඉංග්‍රීසියක් පළ කළා Taman ඡන්දය ලබා දෙන්නේ ආණ්ඩුව සමගයි කියන කාරණාව. මේ අවස්ථාවේදී ඔහු විපක්ෂයේ පැත්තේ මැද්දට වෙන්න අසුන් ගන්නා මන්ත්‍රීවරයෙක් ඔහුට ඉදිරියෙන් හිටපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුට ඊටම සරදම් කරන ආකාරයක් දැකලා ලැබුණා. ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ගේ සාක්කුවෙන් රුපියල් 20 කොලයක් අරගෙන විශේෂයෙන්ම තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීවරයා ඔහුට දෙන ආකාරයක් අපිට දැකලා ලැබුණා. ඔහු රුපියල් 20 දෙන අතරේ තවත් මන්ත්‍රීවරයෙක් ඒ ඡායාරූප ගත කළා. මේ තරමක් උණුසුම් මොහොනක් දැනෙද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඇවිදලා ඔහු ආරක්ෂා කරන ආකාරයක් දැකලා ලැබුණා. ඒත් එක්කම අද දිනේ තවත් විශේෂ තමයි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් යම් කතා බහ ආරංචි මාර්ග ලැබෙමින් තිබුණා. ඒත් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. අවසන් මොහොත දක්වාම අන්තිම මොහොත දක්වාම නොපැමිණි අය අමාත්‍යවරයාගේ පිළිතුරු කතාව අතරතුරදී පාර්ලිමේන්තුවට පැමිණලා තමන්ගේ අසුනේ ඉඳගෙන විපක්ෂීය මන්ත්‍රීවරු සමග වැඩි කතා බහකට ගියේ නැහැ. තමන්ගේ පාඩුවේ ඉඳමින් ඡන්දය ප්‍රකාශ කළ ආණ්ඩුව සමග තවත් සිදුවීමක් වුණා. විශේෂයෙන්ම බදුද්දීන් මන්ත්‍රීවරයා රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තු සභාවක ඔහු වෙනුවෙන් විශේෂ අසුනක් වෙන්නේ තිබුණා. ඒ අසුනට ඔහු පැමිණියේ අවසන් මොහොතේ. ඔහු පැමිණියේ අර හිස වැසෙනසේ පැමිණි විශේෂ මුවාවරණ පැමිණ සිටියා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තමයි ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ. ඒත් එක්කම ඇත්තම වෙලාවක ඔහුගේ හිස්සසම ඔහු ගලවන ආකාරයක් දැකලා ලැබුණා. ඒ අවස්ථාවේදී වේතදාවින් නිලධාරීන් පැමිණ ඔහුට දැනුම් දුන්නා කරුණාකර හිස්සසම බලන ගන්න කියන කාරණාව. ඒත් එක්කම ඡන්ද විමසීම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට පසුපසින් විපක්ෂීය මන්ත්‍රීවරුන්ට පසුපසිනුත් ආණ්ඩු පක්ෂීය මන්ත්‍රීවරු සිටිනවා. ඔවුන් ආණ්ඩු පක්ෂීය මන්ත්‍රීවරුන් යම් දෙයක් කියමින් උණුසුම් තත්ත්වයක් ඇති කරගන්න ආකාරයක් දක්වන්න ලැබුණා. කෙසේ වෙතත් ඡන්ද විමසීම පැවැත්වීම සාමකාමීව සිදු කරුණා. ඡන්ද විමසීම අතරතුරදී විපක්ෂ මන්ත්‍රීවරුන් යම් බාධා කිරීම සිදු කිරීම උත්සාහ කළා. කතානායකතුමන් ඊට ලබා දුන්නේ නැහැ. ඉන් අනතුරුව තමයි අවස්ථාව උදා වුණේ සංශෝධන සභාව. ඒ තමයි මේ වෙනත් තිබෙන්නේ චන්දන. හොඳයි බොහොම ස්තුතියි ප්‍රගීත්. ඒ අප සමග සම්බන්ධුනේ ප්‍රගීත් පෙරේරා අපගේ විශේෂ මාණ්ඩලික වාර්තාකරු. මේ සූදානම කෙටි විරාමයකට. අනුග්‍රහය